හරි එහෙනම් පටන් ගමු. අපි අවසානයේ නැවතුනේ කන්ස්ට්‍රක්ටර්ස් වලින්. අපිට කන්ස්ට්‍රක්ටර්ස් වල අපි සුපර් කියන මෙතඩ් එක ගැන කතා කරා. මේ සුපර් කියන මෙතඩ් එකේදී උනේ calling the parent class constructor. parent class constructor එකට කතා කරේ කොහොමද සුපර් කියන මෙතඩ් එක පාවිච්චි කරලා. ඊළඟට තේරුම් ගන්න කන්ස්ට්‍රක්ටර් එකේ පළවෙනි ලයින් එක උනේ සුපර්. ඊට අමතරව තේරුම් ගන්න කන්ස්ට්‍රක්ටර් එකේ පළවෙනි ලයින් එකට සුපර් වලට අමතරව this කියලා මෙතඩ් එකක් තියෙන්න පුළුවන්. අපි this කියන මෙතඩ් එක කතා කරමු අද. this කියන මෙතඩ් එක කතා කරන්න කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් දැනගන්න. ඒ කියන්නේ එකම ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් කීපයක් තියෙන්න පුළුවන්. අපි ඒකත් ගිය සතියේ කලින් දවසේ කතා කරා. දැන් අපිට this කියන මෙතඩ් එක නැත්නම් කන්ස්ට්‍රක්ටර් එකේ පළවෙනි ලයින් එකට සුපර් කියන මෙතඩ් එක තියෙන්න පුළුවන්. this කියන මෙතඩ් එක තියෙන්න පුළුවන්. අපි බලමු this කියන මෙතඩ් එක තිබ්බම මොකද වෙන්නේ කියලා. හරි අපි කන්ස්ට්‍රක්ටර්ස් එක්සාම්පල් තියෙන 25ක් විතර අපිට සාකච්ඡා කරන්න. මේකෙදි බලන්න මුලින් මෙහෙම අපි අර දැන් අපිට කතා කරගන්න ඕන this කියන එක. අපි ඒකත් මේ එක්සාම්පල් වලින්ම කතා කරමු. ඒතකොට වැඩේ ලේසි. this කියන මෙතඩ් එක කන්ස්ට්‍රක්ටර් එකේ පළවෙනි ලයින් එකට තියෙන්න පුළුවන්. අපි ඒ concept එකත් මේ එක්සාම්පල් වලින්ම කතා කරගෙන යමු. දැන් මේ එක්සාම්පල් එක බලන්න මෙහෙමයි. test කියලා ක්ලාස් එකක් තියෙනවා. මේ test කියන ක්ලාස් එකේ බලන්න මෙතන parameterized constructor එකක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ටර් එකේ නම තියෙනවා ටෙස්ට්. ඒක ක්ලාස් එකේ නමයි. මෙතන බලන්න සුළු වරහන් දෙක ඇතුලේ in කියලා වේරියබල් එකක් දාලා තියෙනවා. ෆෝමල් පැරාමීටර්. ඒ කියන්නේ තේරුම් ගන්න මේකෙදි මේ තියෙන්නේ no argument constructor එක නෙමෙයි. මේ no argument constructor එකක් නැහැ. ඒක නිසා තේරුම් ගන්න අපි කම්පයිල් එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරනකොට කන්ස්ට්‍රක්ටර් එකක් ඇඩ් කරන්නේත් නැහැ. හේතුව දැනට ඩිවෙලොපර් කන්ස්ට්‍රක්ටර් එකක් ලියලා තියෙනවා. දැනට ඩිවෙලොපර් කන්ස්ට්‍රක්ටර් එකක් ලිව්වොත් කම්පයිල් එකෙන් කන්ස්ට්‍රක්ටර් එකක් දාන්නේ නැහැ. ඩිවෙලොපර් කිසිම කන්ස්ට්‍රක්ටර් එකක් ලියලා නැත්නම් විතරයි කම්පයිල් එකෙන් කන්ස්ට්‍රක්ටර් එකක් දෙන්නේ. ඒ කන්ස්ට්‍රක්ටර් එක තමයි ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක. ඇත්තටම තේරුම් ගන්න ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක no argument කන්ස්ට්‍රක්ටර් එකක්. දැන් මෙතන තියෙන parameterized කන්ස්ට්‍රක්ටර් එකක් තමයි අපි ලියලා තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මෙතන int එකක් නිසා ඉල්ලන්නේ අපිට මෙන්න මේ t2 කියන ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මොකද අපි මෙතනින් int එකක් තමයි පාස් කරන්නේ. ඒක නිසා මෙන්න මේ කොටසට ගැලපෙන කන්ස්ට්‍රක්ටර් එකක් තියෙනවා. නමුත් තේරුම් ගන්න මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හදන්න බෑ. හේතුව no argument constructor එකක් නැහැ. ඒක නිසා මේ ප්‍රෝග්‍රෑම් එක අපි කම්පයිල් කරොත් error එකක් තමයි එන්නේ. අපි ඒක කම්පයිල් කරලා බලමු ඉස්සෙල්ලා. උතර බලන්න මේ කම්පයිල් කරාම error එකක් එනවා. constructor test in class test cannot be applied to given types. මෙන්න මේ no argument constructor එක පාවිච්චි කරලා හදන ඔබ්ජෙක්ට් එක හදන්න බෑ. හේතුව මෙතනින් අපි no argument constructor එකක් පාවිච්චි කරලා ඔබ්ජෙක්ට් එක හදන්න යන්නේ. නමුත් required int කියන්නේ හේතුව මෙතන අපි ලියලා තියෙන constructor එකේ තියෙන int එකක් විතරයි. ඒ කියන්නේ අපිට ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන් මේ ක්ලාස් එකේ int එකක් පාවිච්චි කරලා විතරයි හැමතිස්සෙම. ඒ වගේම තේරුම් ගන්න මේ constructor එකේ පළවෙනි line එක super. ඒක අපි ලිව්වත් නැතත් ගැටලුවක් නැහැ. අපි ලිව්වේ නැත්නම් compile එකෙන් දානවා. ඒක නිසා තේරුම් ගන්න මේ super කියන method එක ලියන එක අනිවාර්ය නෑ. අපි ලිව්වේ නැත්නම් compile එකෙන් ඒක add කරනවා. අපි යන් ඊළඟ program එකට. දෙවෙනි program එක බලන්න ගියොත් මෙහෙමයි. එතනක් තියෙනවා test කියලා class එකක්. ඊට පස්සේ තේරුම් ගන්න construct එකක් තියෙනවා. ඒකෙත් parameter එකක් තියෙනවා. තේරුම් ගන්න byte variable එකක් තමයි තියෙන්නේ. පළවෙනි line එක super method එක. super method එකේ තේරුම වලට මතකද දන්නේ calling the parent class constructor. දැන් එතකොට තේරුම් ගන්න test කියන class එකේ parent class එක object class එක මතක ඇති. ඒ කියන්නේ මම කියලා ඉතින් කිසියම් class එකක් තියෙනවා නම් ඒ class එකේ parent class එක පේන්නේ නැත්තම් කිසියම් class එකක් තියෙනවා නම් ඒ class එකේ parent class එක සඳහන් කරලා නැත්තම් parent class එක object class එක තමයි. එහෙනම් තේරුම් ගන්න මේ test class එකේ parent class එක object class එක. හරි. ඊළඟට බලන්න මෙතන අපිට main method එක තියෙනවා. public static void main string array args කියලා. ඊට පස්සේ බලන්න මේ test class එකෙන් object එකක් හදනවා. මෙතනත් බලන්න මේක අපි compile කරොත් compile වෙනවද මුලින්ම මෙහෙමයි. test class එකෙන් object එකක් හදනකොට මෙතනින් අපි constructor එකේ pass කරන්නේ integer අගයක්. මේ 10 කියන්නේ int එකක්. අපි දන්නවා Java වල ඉලක්කමක් මෙහෙම ලිව්වොත් නිකන් පූර්ණ සංඛ්‍යාවක්.
ඒ කියන්නේ number without decimal point. decimal points නැතුව number එකක් ලියුවොත් ඒක තේරුම් ගන්න පූර්ව සංඛ්‍යාව. මේක සලකන්නේ in data type එකේ විදියට. දැන් එතකොට තේරුම් ගන්න මේක 10. ඒක in type එකක. නමුත් තේරුම් ගන්න මේ 10 කියන එක පාස් කරාම අල්ලගනින කන්ස්ට්‍රක්ටර් එක මෙන්න මෙයා. එතකොට බලන්න මේ int එක අල්ලගන්න හදන්නේ මේ byte කියලා variable එකේ. එතකොට int එකකට memory එකේ වෙන් වෙන ඉඩ ප්‍රමාණය තේරුම් ගන්න bit 32යි. byte variable එකක් memory එකේ හදන්න යන ඉඩ ප්‍රමාණය bit 8යි. ඒ කියන්නේ දැන් bit 32ක ඉඩක් නැත්නම් bit 32ක variable එකක් bit 8කින් නිරූපණය කරන්න යන්නේ. කරන්න බෑ. ඒක නිසා තේරුම් ගන්න මෙතන compile timer එකක් එනවා. ඇත්තට මෙතන මේ constructor එකක් මේ නෙවෙයි මෙතන මේ program එකේ focus එක constructorsම නෙවෙයි. මෙතන මෙහෙම pass කරන්න බෑ කියන එක පෙන්වන එක තමයි මේ program එකේ focus එක. ඒ කියන්නේ මේ 10 කියන එක මේ byte variable එකකින් අල්ලන්න බෑ. int එකක් අවශ්‍යයි. මේක අපි කලින් methods වලදී දැක්කා. ඒකම තමයි මේ constructor කියන පාඩමටත් මේ අරන් තියෙන්නේ. අපි මේ compile කරලා බලමු. compiler එකක් වෙන හේතුව මෙතනින් අපි int එකක් pass කරන්න int එක අල්ල ගන්න තියෙන byte එකක්. byte එකකින් අල්ලන්න බෑ. incompatible types. type එක incompatible. අපි යමු තුන්වෙනි program එකට. දැන් බලන්න කලින් ප්‍රෝග්‍රෑම් එකම තමයි මෙතන වෙනස් කරලා තියෙන්නේ. මේකේ වෙන්නේ මෙහෙමයි. මෙතනත් බලන්න ටෙස්ට් ක්ලාස් එක තියෙනවා. මේන් මෙතඩ් එක තියෙනවා. මේන් මෙතඩ් එකේදී බලන්න මුලින්ම කරන්නේ මේන් මෙතඩ් begins කියලා system out print line එකක් දාලා print කරනවා. මේ ප්‍රෝග්‍රෑම් වල මතක තියාගන්න Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙන පියවර 8ක් තියෙනවා. ඒ පියවර 8 ඒ විදිහට වෙනවා. මම මේ කෙලිම පස්වෙනි පියවරෙන් තමයි කතා කරන්නේ. පළවෙනි පියවර JVM එක start වෙනවා. දෙවෙනි පියවර create and start main thread. තුන්වෙනි පියවර locate the class file. ඒ කියන්නේ මේ compile කරාම මේ test.class file එක හොයාගන්න ඕන hard disk එකේ. ඊළඟට හොයාගත්තොත් ඒ class file එක load කරන්න ඕනේ method area එකට. load the class file. පස්වෙනි පියවර තමයි main method execution. මම දැන් මේ කෙලිම පස්වෙනි පියවරෙන් තමයි පටන් ගන්න. දැන් හරි. අපි දැන් පස්වෙනි පියවරේදී නැත්තම් main method execution කියන පියවරේදී වෙන්නේ මුලින්ම main method එකේ line by line run වෙන එක. එතකොට තේරුම් ගන්න මුලින්ම run වෙන්නේ 7 වෙනි line එක. ඒකෙදි system out print line එකක් දාලා මොකද කරන්නේ? main method begins කියලා print කරනවා. දැන් එහෙනම් තේරුම් ගන්න මුලින්ම main method begins කියලා run වෙනවා. ඊට පස්සේ බලන්න test class එකේ object එකක් හදන්න යනවා. object එක හදනකොට බලන්න මේ construct එක තමයි මේ තියෙන්නේ. මේ රතු පාට තියෙන වරහන් දෙකකින් බලන්න තියෙන construct එක. construct එකේ pass කරන්නේ 10 කියන ඉලක්කම. හැබැයි තේරුම් ගන්න මේ 10 කියන ඉලක්කම byte එකක් විදිහට සලකන්න කියලා තමයි මම pass කරන්නේ. දැන් මේ 10 කියලා දැක්කොත් මේක int එකක් නෙවෙයි. මේ 10 byte එකක්. හේතුව 10 කියන ඉලක්කම ඉස්සරහින් සුළු වරහන් දෙකක් දාලා ඇතුලෙන් byte කියලා ලියලා තියෙනවා. මේකට තමයි casting කියන්නේ. මෙතන ඇත්තටම කරලා තියෙන down casting. 10 කියන එක නිකන් ලිව්වොත් int එකක්. මෙහෙම 10 කියන එක නිකන් ලිව්වොත් int එකක්. මම කියනවා මේ 10 int එකක් නෙවෙයි. මේක byte එකක් විදිහට සලකන්න කියලා. දැන් ඒතකොට තේරුම් ගන්න මෙතනින් පාස් කරන්නේ byte එකක්. construct එකේ ඉල්ලන්නේ byte එකක්. කිසිම ගැටලුවක් නැහැ. type incompatibility ප්‍රශ්නේ නැහැ. type compatible. object එක හදනකොට පාස් කරන type එකයි construct එකේ ඉල්ලන type එක සමානයි. type එක compatible. දැන් එහෙනම් තේරුම් ගන්න compile error එකක් එන හේතුවක් නැහැ. ඊළඟට බලන්න construct එක හරියට ලියලාද කියලා. construct එකේ පළවෙනි line එක super. ඊළඟට කරලා තියෙන්නේ construct එකේදී system out print line එකක් දාලා මේ pass කරන byte variable එක අරගෙන ඉඳලා print කරලා තියෙනවා. ඒකට තේරුම් ගන්න මෙන්න මේ line එක run වෙලා මුලින්ම main methods begins කියලා print වෙනවා. object එක හදනකොට object එක හැදෙනවා. object එක හැදුනට පස්සේ construct එක call වෙනවා. construct එක call වෙනකොට තේරුම් ගන්න මෙන්න මේ line එකෙන් ආයි මාස්ටර් 10 කියලා print වෙනවා. ඊළඟ construct එක ඉවරයි. construct එක ඉවරයි කියන්නේ construct එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. දැන් stack frame ගැන අදහසක් තියෙනවා. මම මේකට රූපයක් දෙන්න යන්නේ නැහැ. ඔයාලම දන්නවා මුලින්ම main method එකට stack frame එක හැදෙනවා. ඊළඟට system out print line එකෙන් main methods begins කියලා print වෙනවා. ඊළඟ test class එකේ object එක හදන්න ගියාම object එකේ heap එක හැදෙනවා. ඊළඟට construct එක run වෙන නිසා මොකද වෙන්නේ? මෙන්න මේ construct එකට stack frame එක හැදෙනවා.
ඊළඟට මෙන්න මේ system out print line එකේ උත්තර එනවා. ඊළඟට මේ construct එක ඉවර නිසා තේරුම් ගන්න stack frame එක delete වෙනවා. ඊට පස්සේ මෙන්න මේ line එක රන් වෙන පටන් ගන්නවා main methods ends කියලා. දැන් උත්තරේ එන්නේ එහෙනම් main methods begins 10යි main methods ends. අපි රන් කරලා බලමු උත්තරේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නේ බලන්න කලින් දැකපු ප්‍රශ්න වගේමයි ටෙස්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා ටෙස්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එකක් තියෙනවා ඒ කන්ස්ට්‍රක්ට් එකේ බලන්න ෆෝමල් පැරාමීටර්ස් විදිහට තියෙන නැත්නම් පැරාමීටර්ස් විදිහට තියෙන ලොංග් වේරියබල් එකක් ඊළඟට මේන් මෙතඩ් එක තියෙනවා මේන් මෙතඩ් එකේ මුලින්ම මේන් මෙතඩ් ස්ටාර්ට්ස් කියලා print කරනවා ඊළඟට ටෙස්ට් ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදනවා එතකොට බලන්න මෙතනින් පාස් කරන්නේ 10 10 කියන්නේ int එකක් අපි ඉලක්කමක් ලියලා type එක අපි ඉලක්කමක් ලිව්වොත් Java වල ඒ ඉලක්කමේ type එක compile එකෙන් හඳුනගන්න int එකක් විදිහට තමයි. ඒක අපි දැනන් ඉන්න ඕනේ. ඒක නිසා තේරුම් ගන්න මේ 10 කියන්නේ int එක. ඊළඟට බලන්න මේක ඒ කියන්නේ int එක memory නිරූපණය කරන්න bit 32කින්. ඊළඟට මෙතන int එකක් pass කරනකොට ඒක අල්ලගන්න ඉන්නේ long variable එක. long එකකට memory bit 64ක් වෙන් වෙනවා. ඒතකොට තේරුම් ගන්න bit 32කින් memory නිරූපණය කරලා තියෙන variable එකක් හරි variable එකක value එකක් අපිට bit 64ක variable එකකින් අල්ල ගන්න පුළුවන්. ඒක නිසා තේරුම් ගන්න මෙතනදී කිසිම ගැටලුවක් නැහැ. මේ object එක හැදෙනවා construct එක run වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. එහෙනම් තේරුම් ගන්න මෙතන උත්තරේ කලින් එකේ වගේමයි main method starts මෙතනින් 10 පාස් කර මෙතනින් ඔබ්ජෙක්ට් එක හදනකොට 10 පාස් කරන නිසා 10 long x කියන variable එකකින් අල්ලගෙන මෙතනින් x print කරනවා. ඒක නිසා මෙතනින් 10යි කියලා print වෙනවා. ඊළඟට main methods ends. එහෙම තමයි print වෙන්නේ. අපි බලමු මේකේ උත්තරේ. ඉගෙන දැන් අපි මෙච්චරලා දැකපු ප්‍රෝග්‍රෑම්ස් ටික මෙහෙම යමුනේ. මුලින් මෙතනින් හැමතිස්සෙම පාස් කරන්නේ 10. මෙතනින් 10 පාස් කරද්දී මෙතනින් byte variable එකක් දාලා බැලුවා. එතකොට මෙතන int එකක්, මෙතන byte එකක්. පාස් කරන්න බෑ. ඒක නිසා කරේ මොකද්ද? cast කරලා ඉවරලා පාස් කරා. ඒතර ගැටලුවක් නේද පාස් වුණා. ඊළඟට ආයෙ මෙතනින් byte එක අයින් කරා. මෙතන int variable එකක් තිබුණා. ගැටලුවක් නෑ මෙතනින් පාස් කරන්න int එකක්, අල්ලගන්න ඉන්නේ int එකක්. ඒකත් හරි. ඊට පස්සේ මෙතනට long කරා. මේ තව ප්‍රෝග්‍රෑම්. ඊළඟට ඕන මෙතන short දාලා බලන්න පුළුවන්. byte short. short දැම්මොත් බලන්න ඒත් බෑ. මොකද මෙතනින් පාස් කරන්නේ int එකක්. මෙතන variable එක short එකක් බෑ. short එකට memory bit 16යි. int එකට bit 32යි බෑ. ඒතකොට ඒකට විසඳුමක් විදිහට ඕන නම් මෙතනින් අපිට short වලට cast කරලා පාස් කරන්න පුළුවන්. එහෙම කරා නම් හරි. ඒතර මෙතනින් අපි කරලා තියෙන මතකයක් දන්නේ නැහැ. අපි කලින් රූපයක් ගන්න මේ මෙම රූපයක් ඇඳ මතකද නැහැ මේකෙදි කරේ ඔටෝමැටික් අප්කාස්ටිං. නැත්නම් byte literal එකක් short කියන variable එකකට දාන්න පුළුවන්. short කියන variable එකේ value එක int variable එකකට දාන්න පුළුවන්. නැත්නම් int literal එකක් long variable එකකට දාන්න පුළුවන්. long literal එකක් float variable එකකට දාන්න පුළුවන්. float literal එකක් double variable එකකට දාන්න පුළුවන්. මේක තමයි කතාව. automatically එහෙම වෙනවා. ඒක නිසා තමයි මෙතන long එකක් තිබ්බම මෙතන int එක ඔටෝමැටික්ලි වැටුනේ. හැබැයි අනිත් පැත්තට එනවා නම් මෙතන byte එකක් එහෙම තිබ්බොත් int එකක් දාන්න ගියොත් බලන්න මේ ඉස්සරහට නෙවෙයි එන්නේ තියෙන අනිත් පැත්තට. එතකොට අපි developer-ට සිද්ධ වෙනවා casting කරන්න. ඉදිරියට යනකොට තමයි automatic up casting. පහළට එනකොට explicit down casting. developer-ට හිතලා කරන්න වෙනවා. ඒක නිසා තේරුම් ගන්න මෙතනින් byte එකක් ඉල්ලන නිසා මෙතන developer-ට හිතලා byte කියන එක අතින් ලියන්න වෙනවා. casting කරන්න වෙනවා. automatic casting නෙවෙයි. හරි. ඒක තමයි එතන කතාව. දැන් බලමු මේ ප්‍රෝග්‍රෑම් එක. මේකෙදි බලන්න මුලින්ම මේ system out print line එක print වෙනවා. ඊළඟට object එක හදනකොට බලන්න මේ construct එකේ pass කරන්න string එකක්. string එකක්ද කියලා දැනගන්න මෙහෙමයි. string එකක් කියන්නේ
sequence of characters within double quotes. ඩබල් කෝට්ස් කියන්නේ මේ පෙරලි ක්‍රම. මේ පෙරලි ක්‍රම ඇතුලේ අකුරු ටිකක් තියෙනවා නම් තේරුම් ගන්න ඒක ස්ට්‍රින් එක. එහෙනම් තේරුම් ගන්න මේ Java කියන කොටස ස්ට්‍රින් එක. හරිනේ. එහෙනම් මෙතන කන්ස්ට්‍රක්ටර් එකේ පාස් කරන්නේ ස්ට්‍රින් එකක් නම් ස්ට්‍රින් එකක් අල්ලගන්න පුළුවන් කන්ස්ට්‍රක්ටර් එකක් ලියලා තියෙනවා. හරි. ස්ට්‍රින් එකක් අල්ලගන්න පුළුවන් කන්ස්ට්‍රක්ටර් එකක් ලියලා තියෙනවා. ඒක නිසා තේරුම් ගන්න කිසිම ගැටලුවක් නැහැ. ඔබ්ජෙක්ට් එක හදනකොට මේ කන්ස්ට්‍රක්ටර් එක රන් වෙනවා. සුපර් මෙතඩ් එකකින් වෙන්නේ parent class constructor එකට කෝල් වෙලා එනවා. අපි දන්නවා test class එකේ මේ වෙලාවේ parent class එක object class එක. object class එක constructor එකට කෝල් වුණා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? object එක හදනකොට pass කරේ Java කියලා. ආන්නේ Java කියන string එක මෙතනින් print වෙනවා. ඒතර මේකේ උත්තරේ main method starts ඊළඟට Java කියලා print වෙනවා. ඊළඟට main method ends. ඒ ටික තමයි print වෙන්නේ. බොහොම සරල මට්ටමේ examples. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතනත් කරලා තියෙන කලින් එක්සැම්පල් එකමයි නිකන් data type එක වෙනස් කරලා විතරයි. මෙතනින් true කියලා පාස් කරනවා. එතකොට තේරුම් ගන්න true කියලා පාස් කරද්දී ඒක boolean එකක්. boolean එකකට තියෙන්න පුළුවන් කියන්නේ boolean variable එකකට තියෙන්න පුළුවන් values true and false විතරයි. boolean literals මොනවද? true and false විතරයි. boolean literal දෙකයි තියෙන්නේ. එක්ක true එක්ක false. දැන් බලන්න එහෙනම් මෙතන boolean variable එකක් තමයි තියෙන්න ඕනේ boolean literal එක අල්ලගන්න. ගැටලුවක් නැහැ. ඉතින් ඒක boolean variable එකක් තියෙන්නේ. x වලින් true කියන එක අල්ලලා මෙතනින් print කරනවා. එතකොට main methods මෙතන starts වෙනවා. main method starts ඊළඟට x is true main method ends. හත්වෙනි ප්‍රෝග්‍රෑම් එක. මෙතෙන්දි බලන්න කලින් ප්‍රෝග්‍රෑම් එකමයි එකම වෙනසකට තියෙන ඔබ්ජෙක්ට් එක හදනකොට මෙතෙන්දි අපි මෙතනින් values දෙකක් පාස් කරනවා. හරි literal දෙකක් පාස් කරනවා. මෙතනින් මුලින්ම තේරුම් ගන්න int literal එකක් පාස් කරනවා. ඊළඟට string literal එකක් පාස් කරනවා. මෙතන මුලින්ම int literal එකක් තියෙනවා. ඊළඟට integer literal එකක් තියෙනවා. ඊළඟට string literal එකක් තියෙනවා. එතකොට තේරුම් ගන්න මේ construct එක අපි ලියන්න ඕන මුලින්ම int එකක් අල්ල ගන්න පුළුවන් int variable එකක් තියෙන්න ඕන. int data type එකෙන් හදපු variable එකක් තියෙන්න ඕන. string එක අල්ල ගන්න මේ Java කියන එක පාස් කරන එක අල්ල ගන්න string data type එකෙන් හදපු variable එකක් තියෙන්න ඕන. හරි. එතකොට තේරුම් ගන්න ඕනේ මේ variables ටික තියෙන්න ඕනේ පිළිවෙලට. ඒ කියන්නේ මුලින් අපි පාස් කරන්නේ int එකක් ඊළඟට string එකක්. ඒක නිසා තේරුම් ගන්න ඕන constructor එක ලියද්දි මුලින් තියෙන්න ඕන int එකක් ඊට පස්සේ තියෙන්න ඕන string එකක්. එතකොට බලන්න කිසිම ගැටලුවක් නැහැ. අපි මෙතනින් පාස් කරන value වලට ගැලපෙන්න ඒ values අල්ල ගන්න පුළුවන් constructor එකක් තියෙනවා මෙතන. ඒ තියෙන නිසා x වලින් මේ x කියලා print වෙනවා. str කියන එක මේ system out print line එකෙන් print වෙනවා. හරිනේ. ඒ නිසා මේකේ උත්තරේ main methods begins කියලා එනවා. object එක හදනකොට මේ constructor එක call වෙලා මෙතනින් x24යි කියලා print වෙනවා. මේ system out print line එකෙන් Java කියලා print වෙනවා. ඊළඟටම constructor එක ඉවරයි. constructor එක ඉවරයි කියන්නේ constructor එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. එතන මේ constructor එකට call කරේ කවුද? මෙන්න මෙතනින්. ඊළඟට මේ object එකත් හැදලා ඉවරයි. ඊළඟට මොකද වෙන්නේ? මේ line එක run වෙනවා. main method ends. main method begins 24යි Java. මේක main method එක run වෙන පටන් ගන්න වෙලාව මේ තමයි constructor එක run වෙනකොට අර pass කරන values දෙක අරන් print කරනවා. ඊළඟට main method එක ඉවරයි. 8 වෙනි program එක. අටවෙනි program එක බලන්න ඒකත් ඒ වගේමයි. මෙතෙන්දි වෙන්නේ system out print line එකක් දාලා මේ line එක run වෙනවා. object එක හදාදී බලන්න මෙතන construct එකට
values හතරක් පාස් කරනවා. int එකයි string එකයි int එකයි string එකයි string එකයි. අතන values පහක් පාස් කරනවා. එතකොට තේරුම් ගන්න මුලින්ම තියෙන int එකක්. ඒකට ගැලපෙන්න මෙතන int එකක් තියෙනවා. මෙතනින් පාස් කරන string එකක්. ඒක නිසා මෙතන string එකක් තියෙනවා. මෙතන ආයි තියෙන int එකක් තියෙනවා. ඊළඟට බලන්න string දෙකක් තියෙනවා. අගට string දෙකක් තියෙනවා. ගැටලුවක් නැහැ. object එක හදද්දි construct එකේ පාස් කරන values වලට ගැලපෙන constructors ලියලා තියෙනවා. ලියලා තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මේ variables ටික අරන් ඒ විදිහටම print කරනවා. ඒක නිසා කලින් example එකමයි මෙතන වෙනසකට තියෙන්නේ object එක හදද්දි construct එකේ කියන්නේ construct එක call කරන්න pass කරන number of arguments ප්‍රමාණය වෙනස්. හරිනේ? මෙතන තියෙන arguments කීයක් තියෙද? 5. මේ මෙතන හිස්තනක් එන්න හේතුව මොකක්ද දන්නවද? මෙන්න මෙතන එකක් string එකකට pass කරන්නේ empty string එකක්. ඒක නිසා තමයි මෙතන එන්නේ එහෙම empty එකක්. 1යි 2යි 3යි මෙතන empty string එකක් 4යි 5යි. ඒකට තමයි මෙතන arguments 5. මේ පහ රන් වෙන්නේ මේ පහ print වෙන්නේ construct එක රන් වෙනකොට construct එක ඇතුලේ main method එක පටන් ගන්න line එක මෙන්න. කියන්නේ පටන් ගන්නකොට ඒ system out print line එන උත්තරේ ඒක. main method එක run වෙලා ඉවර වෙන්න කලින් system out print line එකක් තියෙනවා. ඒකෙන් ඉන්නේ මේක. 9 වෙනි program එක. මෙතන බලන්න මෙහෙමයි. මෙතන test class එකෙන් object එකක් අතර int එකක් විතරක් pass කරනවා. හරිද? එතකොට තේරුම් ගන්න මෙතන Java program එකේදී මට object එක හදන්න ඕන වෙන්නේ construct එකක් int කියන parameter එක තියෙනවා. මොකද මම pass කරන construct එක හදද්දි pass කරන argument එක 12යි. ඒ කියන්නේ ඒක int එකක්. int එකක් pass කරන නිසා construct එකක් ලියලා තියෙන්න ඕනේ parameter එකක් තියෙන int එකක් parameter එක තියෙන construct එකක්. එහෙම construct එකක් තියෙන එක තමයි මේ උඩින් තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මේ construct එකෙන් මෙන්න මේ 12 කියන එක අල්ල ගන්නවා. එතකොට මේ int x වලට වැටෙන්නේ 12. x කියන එක 12යි. super වලින් මොකද වෙන්නේ? parent class construct එකට call කරනවා. දැන් test class එකේ parent class එක object class එක. parent class එකට call කරා කියලා object class එකේ construct එකේ මොකුත් වෙන්නේ නැහැ. නිකන් call වෙලා එනවා. මෙතෙන්දි මොකද වෙන්නේ? x print කරනවා. ඊට පස්සේ parameterized constructor කියලා print කරනවා. එතනින් construct එක run වෙලා ඉවරයි. එතනින් program එකත් ඉවරයි. මෙතන තේරුම් ගන්න අපි තව construct එකක් ලියලා තිනවා no argument construct එක. no argument construct එක ලියන එක වටිනවා. මොකද අපිට මෙන්න මෙහෙම object එකක් හදන්න ඕන වුණොත් මේ program එකේ. මෙහෙම object එකක් හදන්න ඕන බලන්න මෙතෙන්දී අපිට ඕන වෙන්නේ no argument construct එක තමයි. එතකොට තේරුම් ගන්න මේක අපි ලියලා තියෙන්න ඕන. ඒක නිසා සාමාන්‍ය හොඳ පුරුද්දක් තමයි නැත්නම් best programming practice එකක් තමයි අපි constructors ලියනකොට parameterized constructor එකක් අපිට අවශ්‍ය නම් අපි ඒක ලියනවා. ඒක ලියනකොට no argument constructor එකත් අපි ලියාගෙන යනවා. හේතුව අපි constructor එකක් ලිව්ව ගමන් compiler එකේ හිතන developer-ට constructors ගැන අවබෝධයක් තියෙනවා. ඒක නිසා තමයි constructor එක developer ලියලා තියෙන්නේ. අපි කිසියම් constructor එකක් ලිව්වොත් compiler එකේ no argument constructor එක දෙන්නේ නැහැ. නැත්නම් එයාගේ default constructor එක දෙන්නේ නැහැ. ඒක නිසා අපි parameterized constructor එකක් ලියනවා නම් no argument constructor එකක් ලියාගෙන යන්න ඕන. ඒක තමයි කතාව. parameterized constructor එකක් ලියන හැම වෙලේම තේරුම් ගන්න no argument constructor එකක් ලියන් ගියා නම් හරි. ඒතර කිසිම ගැටලුවක් නැහැ. මේ program එකේ බලන්න main method එකෙන් run වෙන්න පටන් ගන්නවා. object එක හදනවා. ඒතර මෙතන 12ක් කියලා pass කරන නිසා 12 මේ x වලින් අල්ල ගන්නවා. x මෙතනින් print වෙනවා 12යි කියලා. ඊළඟට parameterized constructor. ඒක තමයි උත්තරේ. 12 parameterized constructor. අපි run කරලා බලමු. දහවෙනි ප්‍රෝග්‍රෑම් එක බලන්න. මම අර කලින් කියපු ප්‍රෝග්‍රෑම් එකේම අර ඔබ්ජෙක්ට් එකක් no argument විදිහට හදනවා නම් no argument construct එක තියෙනවා. ඊළඟට ඔබ්ජෙක්ට් එකක් හදනකොට parameters දෙනවා නම් නැත්නම් ඔබ්ජෙක්ට් එකක් හදනකොට argument pass කරනවා නම් ඒ arguments වලට ගැලපෙන්න parameters තියෙන construct එක තියෙනවා. ඉතින් මේක කිසිම ගැටලුවක් නැහැ. T1 ඔබ්ජෙක්ට් එක හදනකොට අපි construct එකේ 10 කියන argument එක pass කරනවා. 10 කියන int එකක් අල්ල ගන්න පුළුවන් construct එකක් තියෙනවා. ඊළඟ T2 object එක හදනකොට construct එකේ මොකුත් pass කරන්නේ නැහැ no argument pass කරන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න no argument construct එක ලියලා තියෙනවා.
කිසිම ගැටලුවක් නැහැ. එතකොට පළවෙනි ඔබ්ජෙක්ට් එක හදනකොට අපිට print වෙනවා මෙතනින් 10 කියලා print වෙනවා. මෙතනින් parameterized constructor කියලා print වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී no argument constructor එක call වෙලා no argument constructor කියලා print වෙනවා. එතකොට තේරුම් ගන්න උත්තරේ 10යි parameterized constructor no argument constructor. අපි run කරලා බලමු. අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න මෙහෙමයි. මෙන්න මෙතන ටෙස්ට් ක්ලාස් එක තියෙනවා. කන්ස්ට්‍රක්ටර්ස් දෙකක් ලියලා තියෙනවා. හරිද? මේක බලපු ගමන් තේරෙනවා ප්‍රෝග්‍රෑම් එක error කියලා. හේතුව මේ ටෙස්ට් ක්ලාස් එකේ ලියපු කන්ස්ට්‍රක්ටර් එකේ බලන්න මේක parameterized construct එකක්. මේක ටෙස්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එක නෙමෙයි. මේ ටෙස්ට් ක්ලාස් එකේ මේ උඩින් තියෙන කන්ස්ට්‍රක්ට් එකේ parameter එකට තියෙන int එකක්. int x. ඊළඟ කන්ස්ට්‍රක්ට් එකේත් බලන්න තියෙන int y. එතන අපි දන්නවා කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් වල කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් කියන්නේ මොකද්ද? හරි මෙතන තියෙන තේරුම් ගන්න කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින්. කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් කියන තේරුම් ගන්න same name different parameter list. ඒතර parameter list එක වෙනස් වුණොත් තමයි කන්ස්ට්‍රක්ටර් එක ඕවර්ලෝඩ් කරා කියලා කියන්නේ. ඒතකොට තේරුම් ගන්න එකම ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර්ස් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒකට අපිට කියන මල්ටිපල් කන්ස්ට්‍රක්ටර්ස් නැත්නම් කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් කියලා. දැන් බලන්න මෙතන තියෙන කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් නෙවෙයි. හේතුව කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් වෙන්න නම් parameter list එක වෙනස් වෙන්න ඕනේ. දැන් මෙතන බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? int එකක්. මෙතනත් තියෙන int එකක්. variable name එක x. නැත්නම් identifier එක මෙතෙන්දි y. දැන් variable name එක නැත්නම් identifier එක වෙනස් වුණා කියලා වැඩක් නැහැ. data type එක තමයි වෙනස් වෙන්න ඕනේ. parameter එකක් බලන්නේ data type එකේ. දැන් මෙතන බැලුවත් එහෙම signature එක test int. මෙතන බැලුවොත් signature එක test int. අවස්ථා දෙකේ signature සමානයි. සරලව කියනවා නම් මේ constructors දෙකම එක construct එකක්. ඒ කියන්නේ overload වෙලා නැහැ. ඒ නිසා ඒක වැරදි. මේ කියන්නේ ඒක තමයි. compile time error එක බලන්න constructor test int. මෙන්න මේ signature එක තියෙන construct එක is already defined in test class. දැනටම test class එකේ define කරලා තියෙන්නේ. ඒක නිසා මේ ආයිසරයක් මේ y කියලා දාලා define කරන්න ගිය ගම ප්‍රශ්නයක්. ඒක තමයි ප්‍රශ්නේ. මේ program එකේ තියෙන ප්‍රශ්නේ ඒක. මේ උඩ තියෙන construct එක define කරලා තියෙන්නේ. මොකද ඒකේ signature එක මෙන්න මේක. class එකයි parameter type එකයි. parameter එකේ type එක int. හරි මේ ප්‍රෝග්‍රෑම් එකේ තව එකක් තියෙන බලන්න මෙහෙමයි. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අනිත් එක තමයි මම 12 වෙනි ලයින් එකේදී ඔබ්ජෙක්ට් එකක් හදන්න යනවා. ඒ ඔබ්ජෙක්ට් එකේදී මම කෝල් කරන්නේ no argument construct එක. no argument construct එක කෝල් කරනකොට බලන්න මෙතන no argument construct එක මම ලියලා නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකේ compile time errors දෙකක් තියෙනවා. එකක් තමයි no argument construct එක නැතිවීම සහ no argument construct එකේ ඔබ්ජෙක්ට් එක හදන්න යන එක. හරිද? no argument construct එකක් compile එකෙන් දෙන්නේ හේතුව අපි constructors ලියලා තියෙන්නේ. ඊළඟට බලන්න අපි constructor overload කරපු විදිහත් වැරදි. මොකද signature සමාන වෙන තමයි ලියලා තියෙන්නේ. එහෙම ලියන්නත් බෑ. ඒක නිසා තමයි මේ අපි compile කරාම මේ ආපු දෙවෙනි error එක ඇවිල්ලා තියෙන්නේ. constructor test in class test cannot be applied to given types. ඒ කියන්නේ මෙන්න මේ object එක හදන්න no argument construct එක ඕන. එහෙම එකක් නැහැ. හරිනේ? මෙයා කියන found no argument. ඇත්තට අපි no argument construct එක පාවිච්චි කරලා හදන්න යන්නේ. required int. අපි ඇත්තටම ලියලා තියෙන int ඒවා. ඒක තමයි කතාව. අපි යන් 12 වෙනි ප්‍රශ්නෙට. මෙතනත් බලන්න මේ ප්‍රෝග්‍රෑම් එකත් කම්පයිලර් 12 වෙනි ප්‍රෝග්‍රෑම් එකත් කලින් කතාවම තමයි තියෙන්නේ. හේතුව මොකද්ද? මේ කන්ස්ට්‍රක්ටර්ස් දෙකක් තියෙනවනේ. එතකොට අපි දන්නවා කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින්. එකම ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර්ස් දෙකක් තුනක් තියෙනවා නම් ඒකට වඩා වැඩියෙන් එකම ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර්ස් තියෙනවා නම් ඒක කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින්. එතකොට තේරුම් ගන්න සිග්නේචර්ස් වෙනස් වෙනවා. නැත්තම් same name different parameter list. same name හරි කොහොමද? කන්ස්ට්‍රක්ටර් එකේ නම ක්ලාස් එකේ නමයි වෙනස් වෙන්නේ නැහැ. parameter list එක වෙනස් වෙලා නැහැ. මෙතන int එකක් මෙතනත් int එකක්. එහෙනම් මෙතන signature එක ගත්තොත් test int
මෙතන signature එකක් test int. ඒක නිසා තේරුම් ගන්න constructor overloading හරියට වෙලා නැහැ. ඒක නිසා මේ program එකත් error. compile කරොත් බලන්න error. constructor මෙන්න මේ signature එක is already defined in class test. අපි තව එකක් define කරන්න ගියොත් මෙන්න මෙතන error එකක්. මේ error එක තියෙන තැන තමයි මේ ඊතලයක් ඇවිල්ලා තියෙන්නේ. ඊතලයක් වගේ එකක්. 13. මේක බලන්න මෙහෙමයි. මෙතන කිසිම ගැටලුවක් නැහැ. මුලින්ම මේ line එක කරන්න වෙනවා. object එක හදනකොට අපි call කරන්නේ no argument construct එක. no argument construct එක අපි ලියනවා. construct එකේ පළවෙනි line එක super. අපි ඒක ලිව්වේ නැහැ. ගැටලුවක් නැහැ compile එකෙන් දාගන්න. මෙන්න මේ super කියන එක compile එකෙන් දාගන්න. කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට මෙන්න මේ line එක කරන්න වෙනවා. ඊට පස්සේ construct එක ඉවරයි no argument. ඊළඟට මේ line එක කරන්න වෙන පටන් ගන්න. දාහතරවෙනි ප්‍රෝග්‍රෑම් එකට යන්න. 14වෙනි ප්‍රෝග්‍රෑම් එකේ බලන්න මෙහෙමයි. dog කියලා ක්ලාස් එකක් තියෙනවා. ඒක child ක්ලාස් එක. animal කියලා ක්ලාස් එකක් තියෙනවා. parent ක්ලාස් එක. හරිද? dog කියලා ක්ලාස් එකක් තියෙන එක child ක්ලාස් එක. animal කියලා ක්ලාස් එකක් තියෙන එක parent ක්ලාස් එක. මෙතෙන්දි තේරුම් ගන්න මෙහෙමයි. animal කියන ක්ලාස් එකට construct එකක් ලියලා තියෙනවා. ඒක no argument. construct එකේ පළවෙනි line එක තේරුම් ගන්න super method එක. මේ animal කියන ක්ලාස් එකේ construct එකත් පළවෙනි line එකට super method එක අපි ලියලා නැහැ. ඒක නිසා compile එකෙන් දානවා. මෙන්න මේක compile එකෙන් add කරනවා. කිසිම ගැටලුවක් නැහැ. dog කියන ක්ලාස් එකේ no argument construct එකක් තියෙනවා. super method එක compile එකෙන් add කරනවා. හරිද? දැන් මේ class hierarchy diagram එක ගත්තොත් බලන්න dog class එක තියෙනවා. dog class එකේ parent class එක animal class එක තියෙනවා. animal class එකේ parent class එක තේරුම් ගන්න object class එක තමයි. අපි මෙහෙම රූපයකින් බැලුවොත් class hierarchy diagram එක මෙහෙම class තුනක් තියෙනවා. මේක තමයි dog class එක. මේක animal class එක. මේක object class එක. මේකට කියන්නේ class hierarchy diagram. දැන් main method එකේ මම dog class එකෙන් object එකක් හදනකොට මුලින්ම වෙන්නේ තේරුම් ගන්න dog class එකේ constructor එකට call වෙන එක. ඒකේ පළවෙනි line එක super. super වල තේරුම call in the parent class constructor. parent class constructor එක මොකද්ද මේ වෙලාවේ? ඉස්සෙල්ලා parent class එක මොකද්ද? dog class එකේ parent class එක animal class එක. ඒක නිසා animal class එකේ no argument construct එකට තමයි call වෙන්නේ. animal class එකේ no argument construct එක විතරයි ලියලා තියෙන්නේ. හරිද? ඒක නිසා තේරුම් ගන්න මේ animal class එකේ no argument construct එක විතරයි ලියලා තියෙන්නේ. ඒක නිසා මේ animal class එකේ no argument construct එකට call වෙනවා. ඒකෙත් පළවෙනි line එක මොකද්ද? super. ඒතොර animal class super වල තේරුම super method එකේ තේරුම ඒත් call in the parent class constructor. ඒතොර animal class එකේ parent class එක කවුද? object class එක. object class එකේ constructor එකට call වෙලා එනවා මෙතෙන්ට. දැන් මේ line එක ඉවරයි. ඊළඟට තමයි construct එකේ body එක run වෙන්න පටන් ගන්න. construct එකේ body එකදී මුලින්ම animal කියලා print වෙනවා. ඊළඟට මේ construct එක ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ construct එක ඉවරයි කියන්නේ මේ construct එකට call කරේ මෙන්න මේ super කියන method එකේ. ඊළඟට එහෙනම් තේරුම් ගන්න dog කියලා print වෙනවා. එතකොට මේ construct එකත් ඉවරයි. මේ construct එක ඉවරයි කියන්නේ මේ construct එකට call කරේ තේරුම් ගන්න මේ object එක හදනකොට නැත්නම් object එක හැදුනට පස්සේ එතකොට තේරුම් ගන්න main method එකත් ඉවරයි. ආයි main method එකේ මොකුත් නැහැ. එතකොට උත්තරේ එන්නේ animal dog කියලා. මේක compile කරලා run කරලා බැලුවොත් මෙහෙමයි. dog class එකෙන් තමයි run කරන්න ඕනේ. උත්තරේ එන්නේ animal dog කියලා.
අපි යමු 15 වෙනි ප්‍රෝග්‍රෑම් එකට. 15 වෙනි ප්‍රෝග්‍රෑම් එක බලන්න මෙහෙමයි වෙන්නේ. 15 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ මෙහෙමයි. මෙතනත් බලන්න ක්ලාසස් තියෙනවා දෙකක්. parent class එක vehicle. ඒකේ බලන්න no argument construct එකක් තියෙනවා. child class එක තමයි car කියන්නේ. අපි child class එක බව අඳුර ගන්න පුළුවන් extends vehicle දාලා තියෙනවා. ඒකට තේරුම් ගන්න vehicle තමයි parent class එක, car කියන්නේ child class එක. ඒකට තේරුම් ගන්න car class එකත් අපිට no argument construct එකක් ලියලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරිද? දැන් car class එකෙන් object එක හදනකොට car class එක construct එකට call වෙනවා. මේ තියෙන car class එක construct එක. එහෙම call වුණා කියලා තේරුම් ගන්න මේ system out print line එක print වෙන්නේ නැහැ. හේතුව අපි දන්න construct එකේ පළවෙනි line එක super method එක. එතකොට තේරුම් ගන්න මේ super method එකෙන් වෙන්නේ මොකද්ද? parent class construct එකට call වෙන එක. parent class construct එක මොකද්ද? vehicle. vehicle construct එකේ පළවෙනි line එක මොකද්ද? super. ඒකෙන් වෙන්නේ object class එකේ construct එකට call වෙන එක. object class එකේ construct එකට call වෙලා එනවා. ආවට පස්සේ දැන් තමයි run වෙන්න පටන් ගන්නේ. constructors run වෙන්නේ ඇත්තටම තේරුම් ගන්න උඩ සිට පහළට. constructors වල bodies ටික run වෙන්න පටන් ගන්නේ parent class එකේ ඉඳන් child class එකට. හේතුව හැම construct එකේම පළවෙනි line එකට super method එක තියෙන නිසා උඩටම ගිහිල්ලා call වෙලා උඩින් ඉඳන් පහළට තමයි එන්නේ. ඒක අපි ගිය සතියේ දැක්කා. දැන් එතකොට තේරුම් ගන්න මෙතෙන්දි print වෙන්නේ vehicle, ඊළඟට print වෙන්නේ car කියලා. ඊළඟට car is created කියලා print වෙනවා. ඊළඟට vehicle class එකේ object එක හදනකොට මෙන්න මේ vehicle කියලා print වෙනවා. ඊළඟට vehicle is created කියලා එනවා. ඒක තමයි උත්තරේ. මේ example එකත් බලන්න කලින් example එක වගේමයි. car class එකෙන් object එකක් හදනවා. argument එක pass කරන්නේ 24යි. එතකොට අපිට parameterized construct එකක් තියෙන int එකක් අල්ල ගන්න පුළුවන්. ඒක නිසා තේරුම් ගන්න මෙතනින් 24 කියන එක අල්ල ගන්න පුළුවන්. මොකද int එකක් තියෙන මෙතන parameter එක විදියට. ඊළඟට පළවෙනි line එක super method එකයි තියෙන්නේ. ඒක ලිව්වත් නැතත් තියෙනවා. super method එකෙන් මොකද කරන්නේ? parent class construct එකට call කරනවා. parent class construct එක vehicle. ඒකේ පළවෙනි line එක super. එතකොට තේරුම් ගන්න vehicle class එකේ parent class එක object class එක. object class එකට call වෙලා ආයෙ එනවා. ඒ කියන්නේ මේ super method එකෙන් වෙන්නේ object class එකේ constructor එකට call කරන එක. object class එකේ constructor එක run වෙලා මෙතෙන්ට එනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? මෙන්න මේ කොටස print වෙනවා. vehicle no argument constructor කියලා. ඊළඟට vehicle class එකේ constructor එක ඉවරයි. ඒ කියන්නේ මේ line එක run වෙලා ඉවරයි. ඊළඟට වෙන්නේ මේක print වෙන්න පටන් ගන්නවා. car parameterized constructor කියලා. ඊළඟට x print වෙන්න පටන් ගන්නවා. x කියන්නේ මෙතනින් pass කරපු 24. ඊළඟට එනවා car is created කියලා. ඊළඟට vehicle object එක හදනවා. එතකොට තේරුම් ගන්න මේ vehicle no argument constructor කියලා run වෙනවා. ඊළඟට vehicle is created කියලා එනවා. කලින් example එක වගේම. දාහත්වෙනි program එක මේකත් කලින් program එක වගේම අපි 18ට යන්. හරි. මේක බලන්න මෙහෙමයි. මෙතන දැන් car කියන object එක හදනවා. හරිද? car කියන object එක හැදුවට පස්සේ තේරුම් ගන්න මෙතන පොඩි වැදගත්කමක් තියෙන example එකක් මේක. car කියන object එක හදනකොට මෙතනින් අපි argument pass කරන්නේ නැහැ. එතකොට අපිට car කියන class එකේ වනේ no argument construct එක. කිසිම ගැටලුවක් නැහැ car class එකේ no argument construct එක තියෙනවා. ඒක නිසා මේ construct එකට call වෙනවා. ඒකෙදි construct එකේ පළවෙනි line එක super නේ. මේ super කියන method එකේ බලන්න මෙතන parameters දාලා තියෙනවා outlander කියලා. එතකොට තේරුම් ගන්න මෙතනින් ඇත්තටම call කරන්නේ parent class construct එකට. super කියන method එකේම කොහාටද call කරන්නේ? parent class එකේ construct එකට. දැන් parent class එක මොකද්ද? car class එකේ parent class එකේ vehicle. එහෙනම් vehicle class එකේ construct එකට call වෙනවා. මෙතනින් string එකක් තමයි pass කරලා තියෙන්නේ.
එතකොට තේරුම් ගන්න මෙන්න මේ ලයින් එකෙන් කෝල් වෙන්නේ vehicle class එකේ මෙන්න මේ හැඩේ construct එකකට. දැන් බලන්න vehicle class එකේ තියෙද කියලා string එකක් ඉල්ලන construct එකක්. එහෙම එකක් ලියලා තියෙනවනේ. ඒක නිසා මෙන්න මේක තමයි කෝල් වෙන්නේ. හිතන්න vehicle class එකේ මෙහෙම construct එකක් තිබ්බොත් no argument construct එකක් තිබ්බොත් මේකෙත් මම පළවෙනි ලයින් එක සුපර් කියලා දාන්නම්. මෙතනදී තේරුම් ගන්න මේ සුපර් මෙතඩ් එකේදී vehicle class එකේ no argument construct එක නෙවෙයි කෝල් වෙන්නේ. vehicle class එකේ no argument construct එක කෝල් vehicle class එකේ no argument construct එක කෝල් වෙන්න ඕන නම් මම මෙතන ලියන්න ඕනේ super method එක මෙතන arguments මුකුත් පාස් කරන්නේ නැහැ. දැන් අපි ලියන්නේ එහෙම නෙවෙයි. දැන් අපි super method එකේදී බලන්න මෙතෙන්දී අපි string එකක් පාස් කරනවා. ඒතකොට string එකක් පාස් කරනකොට බලන්න මෙහෙමයි. super වලින් කරන්නේ parent class එකේ construct එකට කෝල් වෙන එක. දැන් parent class එක vehicle. එහෙනම් vehicle class එකේ string එකක් අල්ලගන්න බලාපොරොත්තු වෙන ඉන්න construct එකට තමයි කෝල් කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ construct එකට තමයි කෝල් වෙන්නේ. හරිද? මේ construct එකට කෝල් වෙලා ඒකේ පළවෙනි line එක මොකද super. ඒතකොට vehicle class එකේ parent class එක object class එක. හරිද? ඒතකොට object class එකේ construct එකට කෝල් වෙලා object class එකේ no argument construct එක run වෙලා මෙතෙන්ට එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් system out print line එක අදලා s කියලා print කරනවා. ඒතකොට මේ s කවුද? s කියන්නේ මෙන්න මෙතනින් පාස් කරන outlander කියන එක. ඒක නිසා මෙතනින් outlander කියලා s කියන variable එකේ value එක outlander. මෙතනින් outlander කියලා print වෙනවා. මෙතනින් ඒ construct එක ඉවරයි. ඒ construct එක ඉවරයි කියන්නේ මේ construct එකට call කරේ මෙතනින් ඒ line එක ඉවරයි. ඊළඟට මේ line එක run වෙනවා. මේ line එක run වුණාට පස්සේ මොකද වෙන්නේ? car class එකේ construct එකත් ඉවරයි. ඒ කියන්නේ මෙතන ඉවරයි. ඊළඟට car is created කියලා එනවා. ඊළඟට vehicle කියලා එකක් එනවා. හරිද? ඒ කියන්නේ vehicle class එකේ object එක හදනවා. එතකොට බලන්න කෙලින්ම මෙතෙන්දී මම string එකක් pass කරනවා. එතකොට කෙලින්ම මේ construct එකට තමයි call වෙන්නේ. ඊළඟට මෙතනින් ඒ string එක print කරනවා. system out print line එකක් දාලා vehicle is created කියලා එනවා. හරිද? ඔන්න ඔහම තමයි උත්තරේ එන්නේ. එතකොට මුලින්ම වෙන්නේ මොකද්ද? car class එකේ object එක හදනකොට මේ no argument construct එක call වෙලා මෙතනින් pass කරනවා outlander කියලා. එතකොට තේරුම් ගන්න call වෙන්නේ මෙන්න මේ construct එකට. මෙතනින් outlander කියලා print වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? car no argument constructor කියලා එනවා. ඒක තමයි දෙවෙනි system out print line එකෙන් එන්නේ. ඊළඟට තුන්වෙනි එක car is created කියලා එනවා. ඊළඟට මෙතනින් what is the real world vehicle කියලා එනවා. ඊළඟට vehicle is created කියලා එනවා. මෙන්න මේ ටික තමයි උත්තරේට එන්නේ. අපිට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉගෙන ගන්න තියෙන දේ තමයි මේ super method එකත් එක්ක මේ parameters pass කරන්න පුළුවන්. එහෙන් pass කරනකොට තේරුම් ගන්න parent class එකේ මේ pass කරන arguments වලට ගැලපෙන construct එක ලියලා තියෙනවා. super method එකේ මෙහෙම arguments pass කරන්න පුළුවන්. ඒ argument pass කරනකොට ඒ arguments වලට ගැලපෙන construct එක ලියලා තියෙනවා. 19. අපි this method එක ගැන අද කතා කරනවාකෝ. this method එකේ example එකක් තියෙනවා අපි ඒක බලමු. එතකොට තේරුම් ගන්න test කියලා class එකක් තියෙනවා. මෙතන තියෙන තේරුම් ගන්න no argument construct එකක්. මෙතන තියෙන තේරුම් ගන්න parameterized construct එකක්. හරිද? ඊළඟට මුලින්ම බලන්න මෙහෙමයි. test class එකේ object එකක් හදනවා. test class එකේ object එක හදනකොට බලන්න අපි මෙතනදී call කරන්නේ no argument construct එක. no argument construct එක කියන තේරුම් ගන්න මේ උඩින් තියෙන construct එක තමයි ළමයි call වෙන්නේ. this වලින් කරන්නේ මොකක්ද දන්නවද? මේ this කියන construct එකේ පළවෙනි line එකට super method එක හරි this method එක හරි තියෙන්න පුළුවන්. හරිනේ? first line of the constructor can be super method or this method. අපි එකක් ලියාගමු. first line of a constructor of the constructor can be super method or this method. construct එකේ පළවෙනි line එක super method එක හරි this method එක හරි ලියන්න වෙන්න පුළුවන්. අපි construct එකේ පළවෙනි line එකට මුකුත් ලියලා නැත්තම්, ඒ කියන්නේ super හරි this හරි දෙකෙන් එකක් ලියලා නැත්තම් compile එකෙන් දාන එක compile එකෙන් සලකන්නේ super විදියට තමයි. ඒක නිසා තේරුම් ගන්න මේ දෙවෙනි construct එකේ parameterized construct එකේ පළවෙනි line එකට අපි super method එක හරි this method එක හරි ලියලා නැහැ.
එතකොට තේරුම් ගන්න කම්පයිල් එකෙන් ඇඩ් කරන්නේ සුපර් මෙතඩ් එක. ඒකත් දැනගන්න ඕනේ. if we don't specify super method or this method as first line අපි මුකුත් දාන්න නැත්තම් compiler always add super method. compiler again super method එක තමයි දාන්නේ as the first line of the constructor. ඒක තමයි දැනගන්න ඕන දේ. ඒතකොට දාන්නේ super method එක. අපි construct එකේ පළවෙනි line එකට super හත් දිස්වත් මුකුත් ලියන්න නැත්තම් compile කරනකොට compile එකෙන් දානවා super කියලා. super no argument තමයි දාන්නේ. arguments නැහැ. හරි. ඊළඟට මේ තමයි පළවෙනි කරුණ. ඊළඟට මේක තමයි දෙවෙනි කරුණ. නිකන් super method එක තිබ්බොත් අපි තේරුම දන්නවා. calling the parent class constructor. ඊළඟට super method එකක් තිබ්බොත් එහෙම මෙහෙම parameter එකක් එක්ක මේකෙන් මොකද වෙන්නේ? ඒත් calling the parent class constructor තමයි. parent class මොන constructor එකද? parent class මේ 10 කියලා පාස් කරන 10 int එකක්නේ. parent class එකේ int එකක් අල්ල ගන්න පුළුවන් constructor එකට. ඒතර calling the parent class appropriate constructor. parent class එකේ අනුරූප constructor එකට call වෙනවා. ඊළඟට this method එක. මේකත් හරිම සරලයි. this කියලා මෙහෙම සුළු වරහන් දෙකේ no arguments තිබ්බොත් මෙතනින් වෙන්නේ තේරුම් ගන්න calling the overloaded constructor. calling the appropriate. calling the appropriate overloaded constructor. හරි. මෙන්න මේ කොටස ටක් ගාලා සටහන් කරගන්න. calling the appropriate overloaded constructor කියන එක. මේ appropriate කියන ළමයි අදාළ. හරියටම ගැලපෙන එක. appropriate කියන්නේ ගැලපෙන constructor එකට. හරියටම ගැලපෙන අදාළ constructor එකට call වෙනවා. මේ this method එකෙන්. ඒ කියන්නේ මෙහෙම. this method එක පාවිච්චි කරන්න constructor overload කරලා තියෙනවා. ඒ කියන්නේ class එකේ constructor overload කරලා තියෙනවා. මේ constructor overloading හරිද? හරි. ඇයි? මෙතන බලන්න signature එක මොකක්ද? මෙහෙම. මෙතන signature එක. මෙහෙම. signatures හරි වෙනස්. ඒ කියන්නේ same constructor name හරි parameter list එක වෙනස්. කිසිම ගැටලුවක් නැහැ. constructors දෙක ලස්සනට overload වෙලා තියෙනවා. දැන් ඊළඟ කතාව. test class එකේ object එක හදනවා. අපි මෙතනින් පාවිච්චි කරන්නේ no argument constructor. එහෙනම් තේරුම් ගන්න මෙතන no argument constructor එකට call වෙනවා. constructor එකේ පළවෙනි line එක super method එක හරි this method එක හරි. මෙතන පාවිච්චි කරලා තියෙන this method එක. this method එකේ බලන්න මෙතන pass කරනවා Java කියලා. Java කියන්නේ string එකක්. එතකොට තේරුම් ගන්න මෙතනින් වෙන්නේ මොකද්ද? calling the appropriate overloaded constructor. overloaded constructor කියන්නේ මේ test class එකේ තියෙන වෙන constructor එකකට තමයි call වෙන්නේ. ඒකනේ constructor overloading කියන්නේ. constructor overload කරා මේ ඔක්කොම constructors තියෙන එකම class එකේ. එහෙනම් දැන් තේරුම් ගන්න මේ කියන්නේ මේ test class එකේ තියෙන වෙන constructor එකට call කරන්න කියලා. ඒ වෙන constructor එක කවුද මෙතනින් බලන්න. හරිනේ මෙතනින් pass කරන්න අපි string එක ගන්න. එහෙනම් string එකක් අල්ලගන්න පුළුවන් constructor එකක් තියෙද? ඔව්. එහෙනම් තේරුම් ගන්න මෙතනින් වෙන්නේ මෙන්න මේ constructor එකට call වෙන එක. ඒ constructor එකේ string එකක් අල්ලගන්න වෙන s වල value එක තේරුම් ගන්න Java. ඊළඟ system out print line එකක් දාලා මොකද කරන්නේ? test parameters constructor කියලා print කරනවා. හොඳට තේරුම් ගන්න මේ system out print line එක print වෙන්න කලින් මේ constructor එකේ පළවෙනි line එක super. ඒක ලිව්වේ නැහැ කියලා අමතක කරන්න බෑ. compile එකෙන් දාන්න. හරිද? එතන මේ constructor එකේ පළවෙනි line එක super. එතනින් මොකද කරන්නේ? object class එකේ constructor එකට call කරනවා.
හරිද? හැම තිස්සෙම තේරුම් ගන්න ඔබ්ජෙක්ට් එකක් හදනකොට අනිවාර්යෙන් කන්ස්ට්‍රක්ටර්ස් කෝල් වෙලා ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එක කෝල් වෙන්නම ඕන. ඒක තමයි මෙතනදී දැනගන්න ඕනේ ඊළඟ පොයින්ට් එක. මම අඳින්නම් මේකට ක්ලාස් හයරාකි ඩයග්‍රෑම් එක මේක වැදගත්ම ප්‍රශ්නයක්. ටෙස්ට් ක්ලාස් එක තියෙනකොට තේරුම් ගන්න. හරිද? ටෙස්ට් ක්ලාස් එකේ හිතන්නේ මේක කන්ස්ට්‍රක්ට් එකක් තමයි මේක. මේක තමයි තව කන්ස්ට්‍රක්ට් එක. හිතන්නේ මේක ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එක. හැමතිස්සෙම කන්ස්ට්‍රක්ටර්ස් රන් වෙනකොට මුලින්ම මේ ලයින් එක රන් වුණා. මේ ලයින් එක රන් වෙනවා කියන්නේ මොකද්ද? ඒ ලයින් එක රන් වෙනවා කියන්නේ මෙන්න මේ කන්ස්ට්‍රක්ට් එක රන් වුණා කියන එක. හරිද? ඊළඟට මේකේ සුපර් කියලා තියෙනව නේද? ඒකේ තේරුම මෙන්න මේ ක්ලාස් එකේ ඉඳන් මෙන්න මේ ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එක රන් කරනවා කියන එක. හරිද? මෙතෙන්දී අපි තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි ඔබ්ජෙක්ට් එකක් හදනකොට හැමතිස්සෙම පල්ලෙහා ඉඳලා ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එක දක්වා යන්න පාර තියෙන්නම ඕන. ඒ කියන්නේ හිතන්න මෙහෙම ඔබ්ජෙක්ට් මෙහෙම ක්ලාස් හයරාකි ඩයග්‍රෑම් එකක් මෙහෙම තියෙනවා කියලා. මෙහෙම ක්ලාස් හයරාකි ඩයග්‍රෑම් එකක් තියෙනවා නම් මම ඔබ්ජෙක්ට් එකක් හදනවා මෙන්න මේ ක්ලාස් එකකින්. මෙන්න මේ ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදන්න යන්නේ. මේ නිල් පාටින් මම කතිරයක් දැම්මේ ඔය ඔබ්ජෙක්ට් එක හදන්න ඕන ක්ලාස් එක. ඔබ්ජෙක්ට් එක හදද්දි තේරුම් ගන්න ඕන. මේ ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එක කෝල් වෙන්න ඕන. ඊට පස්සේ මේ ක්ලාස් එකේ නම් මේ ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එකට කෝල් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. අනිවාර්යෙන් කෝල් වෙන්න ඕන. ඊළඟට තේරුම් ගන්න. ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එකටත් කෝල් වෙන්න ඕන. කෝල් වෙලා ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ ඉඳන් ඒ අදාළ කන්ස්ට්‍රක්ටර්ස් පහළට රන් වෙන්න ඕනේ. ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එක මුකුත් නැහැ කියලා අපි දන්නවනේ. එතනින් පල්ලෙහා තියෙන ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එක ඉතුරු ටික රන් වෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එක ඉතුරු ටික රන් වෙන්න ඕනේ. අනිවාර්ය එක වෙන්නම ඕන. දැන් එහෙනම් තේරුම් ගන්න. මේ ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක හදනකොට මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එකට කෝල් වෙනවා. එතකොට එකකින් වෙන්නේ this කියලා දාලා. ඒ කියන්නේ තමන්ගේ ක්ලාස් එකේ වෙන කන්ස්ට්‍රක්ටර් එකකට කෝල් කරන්න. ඒ කන්ස්ට්‍රක්ටර් එක අඳුරගන්නේ කොහොමද? මෙතනින් අපි Java කියලා පාස් කරන මේ Java කියන එක ස්ට්‍රින්ග් එකක්. එහෙනම් ස්ට්‍රින්ග් එක අල්ලගන්න පුළුවන් කන්ස්ට්‍රක්ටර් එකක් තියෙද? ඔව් මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එකට කෝල් වෙනවා. එතනින් කියන්නේ සුපර්. ඒ කියන්නේ ටෙස්ට් ක්ලාස් එකේ සුපර් ක්ලාස් එක ඔබ්ජෙක්ට් ක්ලාස් එක ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එකට කෝල් වෙලා නැවත සැරයක් මෙතෙන්ට එනවා. ඊට පස්සේ තමයි මෙන්න මේක print වෙන්නේ. ටෙස්ට් පැරාමීටර්ස් කන්ස්ට්‍රක්ටර් කියලා print වෙනවා. මෙතනින් Java කියලා print වෙනවා. එතකොට මේ තේරුම් ගන්න මේ කන්ස්ට්‍රක්ටර් එක ඉවරයි. මේ කන්ස්ට්‍රක්ටර් ඉවරයි කියන්නේ මේ කන්ස්ට්‍රක්ටර් එකට කෝල් කරේ මෙතනින්. ඊළඟට මේ ලයින් එක රන් වෙනවා. දැන් තමයි ටෙස්ට් no argument කන්ස්ට්‍රක්ටර් කියලා රන් වෙන්නේ. දැන් මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එකත් ඉවරයි. දැන් මේ කන්ස්ට්‍රක්ටර් එකට කෝල් කරේ තේරුම් ගන්න මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හදනකොට. දැන් එන තේරුම් ගන්න මේකේ උත්තරේ එන්නේ test parameterized constructor Java test no argument constructor. මේක පොඩ්ඩක් තා බලන්න යමු මෙහෙම අපි. මේක මම ස්ටැක් එක විතරක් වැඩ ගන්න හැටි පොඩ්ඩක් පෙන්නන්න. මේක තමයි ස්ටැක් මෙමරි ඒරියා එක, මේක හීප් එක. මුලින්ම උනේ මොකද්ද? මේන් මෙතඩ් එකට ඉඩ වෙන් වෙන එක. මේ තියෙන්නේ මේන් මෙතඩ් එක ස්ටැක් ෆ්‍රේම් එක. ඊළඟට මොකද්ද කරන්නේ? මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හදනවා. හරිද? ඒතර ඔබ්ජෙක්ට් එක බලන්න හැදෙන්නේ කොහෙද? හීප් එකේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔබ්ජෙක්ට් එක හීප් එකේ හැදෙනවා. රෙෆරන්ස් එකක් t. ඒ ටික දැන් අපි දන්නවා. ඇත්තටම මේ රෙෆරන්ස් එක assign වෙන්න කලින් තමයි කන්ස්ට්‍රක්ට් එක කෝල් වෙන්නේ. ඉස්සෙල්ලාම ඔබ්ජෙක්ට් එක හීප් එකේ හැදෙනවා. මේ හීප් එකේ හැදිච්ච ඔබ්ජෙක්ට් එක තමයි මේ තියෙන්නේ. හරිද? හීප් එකේ ඔබ්ජෙක්ට් එක හැදිලා ඊට පස්සේ තමයි කන්ස්ට්‍රක්ටර්ස් කෝල් වෙන්නේ. කන්ස්ට්‍රක්ටර්ස් කෝල්ලා අන්තිමට තමයි මේ රෙෆරන්ස් එක assign වෙන්නේ. හරිද? අපි ඒක නිසා ඒ විදිහටම රූපය අදිමු. දැන් ඔන්න ඔබ්ජෙක්ට් එක හීප් එකේ හැදුනා. මේ තියෙන හීප් එකේ හැදිච්ච ඔබ්ජෙක්ට් එක.
මෙතනින් කෝල් කරන්නේ no argument constructor එකට මෙතෙන්ට. ඒක නිසා තේරුම් ගන්න no argument constructor එකට ඉඩ වෙන්න stack එකේ මෙන්න මේ විදියට stack frame එකක් විදියට. test. දැන් no argument constructor එකේ මොකද කරන්නේ? අනිත් constructor එකට කෝල් කරනවා call in the overloaded constructor. මෙතනින් කරන්නේ ඇත්තටම call in the overloaded constructor. overloaded constructor එක මොකද ගැලපෙන එක මෙන්න මේක. දැන් මෙන්න මේ string s කියන variable එකෙන් java කියන එක අල්ල ගන්නවා. ඒක තේරුම් ගන්න block variable එක. මොකද අපි දන්නවා constructor එක ඇතුලේ තියෙන මොනවද block variable. s ගේ value එක තේරුම් ගන්න 1000යි. මේ java. s ගේ value එක java. දැන් මෙතනින් මේ system out print line එකෙන් test parameters constructor කියලා print වෙනවා. මෙතනින් java කියලා print වෙනවා. මෙතනින් මේ constructor එක ඉවරයි. constructor එක ඉවරයි කියන මතකයක් දන්නේ නැහැ ඔයාලට. constructor එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. මේක නෑ. මේක ඉවරයි කියන්නේ මේකට call කරේ මෙතනින්. ඊළඟට මේ line එක run වෙනවා. ආයි system out print line එක print වෙලා මෙන්න මේ ඉඩත් අයින් වෙලා යනවා. ඒ කියන්නේ stack frame එකත් stack එකෙන් delete වෙනවා. ඊළඟට මේ constructor එකට call උනේ මේ object එක හැදෙනකොට. එහෙනම් දැන් ඒකත් ඉවරයි. දැන් ඊළඟට assign වෙනවා. දැන් තමයි ළමයි මෙන්න මේ t ට assign වෙන්නේ. දැන් තමයි t ට මෙන්න මෙහෙම assign වෙන්නේ. ඇත්තට මෙතන වෙන දේ අපි දන්නවනේ. object එකට address එකක් තියෙන heap එකේ අපි හිතමු 3450යි කියලා. ඒක තමයි object එකේ address එක. t ගේ value එකත් අපි දන්නවා. t ගේ value එක තමයි 3450. t ගේ value එක 3450 නිසා තමයි t මේ object එක දිහා බලන්නේ. මෙහෙම තමයි මේකට රූපේ. හරි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ එහෙම තමයි. අපි මේක රන් කරලා බලමු. අපි යමු 20 වෙනි ප්‍රෝග්‍රෑම් එකට. අපි 20 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් 25 වෙනි ප්‍රෝග්‍රෑම් එක දක්වා අපි හෙට උදේට කතා කරමු.